අයිබෝවන් දැන් මීට මාස 25කට කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වෙන්නේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා නෙමෙයි විකුණපු දේවලුත් ගන්නවා කියලා. සාමාන්‍යයෙන් මැතිවරණයකදී අපේක්ෂකෙක් නැත්නම් ඔහුට උදව් කරන ඒ පිළේ ප්‍රබලයන් කියන්න පුළුවන් අපි බලය ගත්තාම දේවල් විකුණන්නේ නැහැ කියලා. නමුත් මේ කණ්ඩායම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී එතනිනුත් එහාට ගිහිල්ලා රාජ්‍ය සම්පත් ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි විකුණපු දේවලුත් ගන්නවා කියලා කිව්වා. මේක මේ මැතිවරණ වේදිකාවේ තනින් තන සඳහන් කෙරුණා. නිශ්චිතවම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ මැතිවරණ වේදිකාවේදී බොහොම පැහැදිලිව ජාත්‍යන්තර මාධ්‍ය වලටත් කිව්වා විකුණපු දේවලුත් ගන්නවා කියලා. ඉතින් ඕනේ හැසිරුනේ ඒ විකුණපු දේවලුත් ගන්න විදියට තමයි. අපිට මතකයි එක කාලෙක වුන් පොළව ඉඹලා පෙන්නුවා. ඒ වගේම තමන්ගේ ඇඳුමේ උඩ සාක්කුව වල ජාතික කොඩිය ගහගෙන ඉඳලා පෙන්නුම් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් නිකන් කතාවක අගට මම මගේ මව්බිමට ආදරේ කියලා 3-4 සැරයක් කියන තත්ත්ව කරලා තියෙනවා. ඉතින් මේ හේතු නිසා සමහර වෙලාවකට මීට මාස 25කට කලින් ජනතාවත් හිතුවා මේ අය නම් දේවල් විකුණන්නේ නැහැ නේ විකුණපු දේවලුත් ගණේ කියලා. ඉතින් ජනතාව බලාගෙන හිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ විකුණපු හම්බන්තොට වරාය යලි අපේ රජය සතු කරගන්නේ කියලා. ඒ වගේම 2015ට කලින් විකුණපු කොළඹ වරාය දකුණු ජටිය, ඒ වගේම SAGT පර්යන්තය වගේ දේවලුත් යලි රජය සතු කරගන්නේ කියලා. ඒත් එක්කම හරියට බදු කිවිසුමක් ගහලා නැතුව ඉන්දියන් ඔයිල් සමාගම විසින් භාවිතා කරන ලද තෙල් ටැංකි උනත් අපේ රජය සතු කරගෙන අපේ රටේ සංවර්ධන යොදවයි කියලා තමයි රටේ ජනතාව බලාපොරොත්තු වුණේ. හැබැයි දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් වෙලා අවුරුදු දෙකක් ගත වෙනවා. මාස 25ක් ගත වෙනවා. ඒ 25 ගත වෙනකොට ගත්ත හම්බන්තොට වරායකුත් නැහැ. ඒ හම්බන්තොට වරාය විකුණුවට එහාට ගිහිල්ලා තවත් දේවල් ඒ චීන සමාගමට ලබා දීලා තියෙනවා. ඒ වගේම කොළඹ වරාය දකුණු ජටිය නොගත්තා විතරක් නෙවෙයි මේ වන විට බටහිර පර්යන්තය ඉදි කරගන්න ඉන්දියාවේ අදානි සමාගමට බාර දීලා තියෙනවා. කොළඹ වරාය වටේ තියෙන වැදගත් ඉඩම් ගණනාවක් සෙලෙන්දිවා කියන සමාගම හරහා විකිණීමට දාලා තියෙනවා. ඔය ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ, ගෆෝර් බිල්ඩිම, යෝග් බිල්ඩිම, මහතැපල් කාර්යාලය ආදී එක්තරා අන්දමකින් ඓතිහාසික ගොඩනැගිලි තියෙන ඉඩමුත් දැන් වෙන්දේසිය දාලා තියෙනවා. දැනටමත් ලංකා බැංකු මූලස්ථානයේ බත්තර මුලට ගෙනියනවා ඉඩම නිදාස් කරගන්න. ඒ වගේම මේ මෑතකදී අපි දුටුවා නාගරික සංවර්ධන අධිකාරිය හරහා තවත් කොළඹ නගරේ ඉඩම් ගණනාවක් විකිණීමට දාලා තියෙනවා. විශේෂයෙන්ම ඔය කොළඹ පිටකොටුවේ බස් නැවතුම්පළ සහ දුම්රියපළ අතර තියෙන චාමර්ස් ධාන්‍යාගාරය අයිති බිම් ප්‍රදේශය අක්කර 9ක් විකිණීමට දාලා තියෙනවා. සමිට් ෆ්ලැට් තියෙන බිම් ප්‍රදේශය විකිණීමට දාලා තියෙනවා. මේ ආදී තවත් කොළඹ නගරේ තියෙන ඉඩම් විකුණන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේමයි පහුගිය කාලයක් පුරා විශේෂයෙන් පහුගිය අවුරුදු 10ක විතර කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු විසින් උත්සාහ කරා ඌව වෙල්ලස් ඉඩම් ප්‍රමාණයක් විකිණීමට දැන් ඒකටත් යලිත් වටයකින් අත ගහලා තියෙනවා. මෙන්න මෙහෙම තියෙද්දි තමයි මේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණ ප්‍රශ්නය යලිත් කරලියට ඇවිල්ලා තිබෙන්නේ. ඔබ කවුරුත් දන්නවා කියලා අපි හිතනවා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය කියලා කියන්නේ අද ඊයේ ඉදි කරපු එකක් නෙමෙයි. දැනට වසර 100කට පමණ පෙර ආතුව මේ රට බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරන කාලේ තමයි මේ තෙල් ටැංකි 101ක් ඉදි කළේ. විශේෂයෙන් පළවෙනි ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය අතර කාලෙදී 1920-30 කියන දශකය තුල තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේ තෙල් ටැංකි 101 ඉදි කරේ. ඒ 101 ඉදි කිරීමේදී එහි කොටස් දෙකක් තිබෙනවා. පහළ තෙල් ටැංකි 15ක් ඉදි කරලා තිබුණා. ඉහළ ප්‍රදේශයේ නැත්නම් අප බෙඩ් එකේ තෙල් ටැංකි 86ක් තිබුණා. මෙහෙම තමයි තෙල් ටැංකි 101 නිර්මාණය වෙන්නේ. ඇත්තට මේ එක තෙල් ටැංකියක මෙට්‍රික් ටොන් 10000ක් ඉන්ධන කපඩා කරලා තියන්න පුළුවන්. මෙට්‍රික් ටොන් 10000ක්. මේ තෙල් ටැංකි 101ක් ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඉදිකරන බ්‍රිතාන්‍යයන් කටයුතු කළේ ඔවුන් මේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය මුල් කරගෙන විශේෂයෙන්ම ආසියා පැසිෆික් කලාපය තුල තමන්ගේ බල අධිරාජ්‍ය ගොඩනැගීමේදී ඔවුන් භාවිතා කරන යුද සහ වෙළඳ නැව් වලට තෙල් සැපීම සඳහා. ඉතින් ත්‍රිකුණාමල වරාය වැනි ලෝකයේ අංක 1 ස්වභාවික වරායක් මුල් කරගෙන තමන්ගේ යුද සහ වෙළඳ නැව් වලට තෙල් සපයලා යම් කේන්ද්‍රයක් බවට මේ ත්‍රිකුණාමල වරාය ප්‍රදේශය පත් කර ගන්න තමයි බ්‍රිතාන්‍යයන් කටයුතු කළේ.
ඉතින් බ්‍රිතාන්‍යයන් මේක ඉදි කරලා පවත්වාගෙන යනකොට දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන්ට එරෙහි කඳවුරේ හිටපු ජපානය විසින් මේ තෙල් ටැංකි සංකීර්ණයට බෝම්බ හෙලලා තෙල් ටැංකි දෙකක් විනාශ වුණා. උඩ ප්‍රදේශයේ එක තෙල් ටැංකියකුත් පහළ ප්‍රදේශයේ තෙල් ටැංකියකුත් හැටියට. ඒ අනුව දැන් මේ තෙල් ටැංකි 101කින් ඉතුරුලා තියෙන 99යි. ඉහළ ප්‍රදේශයේ තෙල් ටැංකි 84ක් සහ 85ක් සහ පහළ ප්‍රදේශයේ තෙල් ටැංකි 14ක් හැටියට. ඒතර මේ 1948 දී අපේ රට නිදහස ලබා දීමේදී පවා බ්‍රිතාන්‍යයන් මේ තෙල් ටැංකි සංකීර්ණය තමන් සතු කරගන්න තමයි කටයුතු කරේ. ඒ කාලෙදී බ්‍රිතාන්‍ය නාවික හමුදාව සහ එවකට බලය ලබාගත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අතර එකඟතාවයක් තිබිලා තියෙනවා. තෙල් ටැංකි සංකීර්ණයත් ශ්‍රීකුණාමල නාවික හමුදා කඳවුරත් බ්‍රිතාන්‍ය යටතේ තබා ගන්න. කෙසේ නමුත් ලෝක දේශපාලනය වෙනස් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේදී ලංකාවේ ආණ්ඩුව වෙනස් වුණා. ලෝකයේ දේශපාලන පරිපරණයත් එක්ක 1957 වගේ කාලයකදී ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍ය නාවික හමුදාවත් එක්ක සාකච්ඡා කරා මේ තෙල් ටැංකිය ලබා ගැනීම සඳහා. ඒ අනුව තමයි 1964 දී ශ්‍රී ලංකා රජය විසින් එවකට ස්ටර්ලින් පවුම් ලක්ෂ 2.5ක් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ගෙවලා මේ තෙල් ටැංකි 99 අපි සතු කරගන්නේ. අපේ රටේ තිබෙන මේ තෙල් ටැංකි ත්‍රිකුණාමල වරාය ආසන්නයේ අපේ රජයට අයිති භූමියක තියෙන තෙල් ටැංකි අපි ලබා ගත්තේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ස්ටර්ලින් පවුම් ලක්ෂ 2.5ක් ගෙවලා. ඉතින් ඊට පස්සේදී මේ තෙල් ටැංකිය අපි ලබා ගත්තට එහෙම මුදලක් ගෙවලා අපේ ආණ්ඩු කිසිවකට මේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා සැලැස්මක් තිබුණේ නැහැ. මේ තෙල් ටැංකි පදනම් කරගෙන අපි මේ කලාපයේ ඉන්ධන සපයන මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඊට පස්සේ කාලේ 1980 පස්සේ මේ ප්‍රදේශ යුද්ධයට ගොදුරු වුණා. ඒ නිසා මේ තෙල් ටැංකි සංවර්ධනය කරලා ඒක අපේ රටේ ජාතික ආර්ථිකයට බද්ධ කරගන්නට මේ ආණ්ඩුවල කිසි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. මේ අතර තමයි 1987 වගේ කාලෙක 86 අගස 87 මුල කාලේ ඇමරිකානු සමාගමකට මේ ත්‍රිකුණාමල වරාය ලබා දීම සඳහා ජයජ්‍යවර්ධන ආණ්ඩුව යම් සාකච්ඡාවක් දියත් කරන්නේ. අන්නේ වෙලාවේදී ඉන්දියාව මැදිහත් වෙනවා ඒ ක්‍රියාවලිය නතර කරන්න. මොකද ඒ වෙනකොට ඉන්දියාව සහ ඇමරිකාවේ හිටියේ ලෝකයේ බලදේශපාලනයේ කඳවුරු දෙකක සහ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න පෙර ආතුව රජීව් ගාන්ධි සහ ජයජ්‍යවර්ධන අතර හුවමාරු වෙච්ච ගිවිසුම් ලියුම් වලින් තහවුරු වෙනවා මේ ත්‍රිකුණාමල වරායේ අයිතිය ඇමරිකාවට නොදී තබා ගන්නට යම් උත්සාහයක් ඉන්දියාව පැත්තෙන් තිබුණායි කියලා. ඒ අනුව ඉන්දු ලංකා ගිවිසුමේ නිශ්චිත වාක්‍යයක් සඳහන් නොවුනත් ඉන්දු ලංකා ගිවිසුම කියන එක අපේ රට මත පැටවෙන්නේම ත්‍රිකුණාමල මේ තෙල් ටැංකි සංකීර්ණ සහ වරායේ අයිතිය පදනම් කරගෙන. ඒ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළත් එතනින් එහාටත් බොහෝ දේවල් සිද්ධ වුණේ නැහැ තෙල් ටැංකි සංකීර්ණ ආශ්‍රිතව. මොකද යුද්ධය බලාත්මක වුණා ඒ පැත්තේදී. මේ අතර තමයි 2003 දී බලයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ එවකට ආර්ථික සංවර්ධන සහ විද්‍යා තාක්ෂණ ඇමතිවරයාලා හිටපු මිලින්ද මොරගොඩ 2002 මැයි මාසේ 21 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ගේනවා මේ තෙල් ටැංකි සංකීර්ණයේ ඉන්දියානු සමාගමකට බදු දීම සඳහා. ඉතින් එදා ඒ තෙල් ටැංකි බදු දීමට ඉස්සෙල්ලාම කැබිනට් පේපර් එකක් ගෙනාපු මේ මිලින්ද මොරගොඩ තමයි අද ඉන්දියානු මහා කොමසාරිස්වරයා බවට මේ ආණ්ඩුව විසින් පත් කරලා තිබෙන්නේ. ඒ කැබිනට් පත්‍රිකාවේ ප්‍රතිඵලයක් හැටියට 2002 ජූනි මාසේ 11 වෙනිදා ශ්‍රී ලංකාවේ කන්ටෙල් සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම අතර යම් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. එතනින් එහාටත් ගිහිල්ලා ඒ අවබෝධතා ගිවිසුමෙන් තවත් දුරට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ වගේම ඉන්දියානු පාර්ශවයෙන් LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු අය විසින් ගිවිසුමකට එළඹෙනවා. මේ ගිවිසුම අත්සන් කරන්නේ 2003 පෙබරවාරි මාසේ 7 වෙනිදා. ඒ තමයි agreement relating to the taking over of possession and related matters of the China Bay installation of the Ceylon Petroleum Corporation. ඒතර මේ අත්සන් කරපු ගිවිසුමේ කලින් අත්සන් කරේ අවබෝධතා ගිවිසුමක්. ඒකට මාස 6කට පමණ පස්සේ 2003 පෙබරවාරි 7 වෙනිදා මේ ඇග්‍රීමන්ට් එකට අත්සන් කරනවා. මේ එකඟතාවයේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ එකඟතාවයට ඇවිල්ලා මාස 6ක් ගත වෙනකොට බදු ගිවිසුමකට යන්න ඕන කියලා. ඒ අනුව තමයි මේ කියන්නේ lease agreement shall be executed within 6 months from the date hereof to lease the storage facility කියලා මේ ගිවිසුමේ මුල් පිටුම සඳහන් වෙනවා මාස 6ක් ඇතුළත බදු ගිවිසුමකට යන්න ඕන කියලා. දැන් මේ එකඟතාවයට ඇවිල්ලා ශ්‍රී ලංකා රජය සහ
ඉන්දියන් ඔයිල් සමාගම දැන් අවුරුදු 18ක් ගත වෙනවා මේ කියන ආකාරයේ බදු කිවිසුමක් ගැහුවේ නැහැ. මේ බදු කිවිසුමක් ගැහුවේ නැතුණාට ඉන්දියන් ඔයිල් සමාගම විසින් යම් ආකාරයකට මේ තෙල් ටැංකි භාවිතා කරමින් ඉන්නවා. ඇත්තට මේ 99ක් තෙල් ටැංකි තිබුණට තෙල් ටැංකි 14ක් තමයි ඉන්දියන් ඔයිල් සමාගම විසින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණේ භාවිතා කරමින් ඉන්නේ. එතකොට මේ එක තෙල් ටැංකියක් සඳහා ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවේ රජයට එක තෙල් ටැංකියක ඩොලර් 1000 ගානේ තෙල් ටැංකිය 99ට ඩොලර් 99000කුත් තවත් ඩොලර් 1000කුත් එකතු කරලා ඩොලර් ලක්ෂයක් අවුරුද්දකට මේ රජයට ලබා දෙනවා. දැන් අවුරුදු 18ක් තිස්සේ මෙන්න මේ ආකාරයට ඩොලර් ලක්ෂයක් ලබා දෙමින් බදු කිවිසුමකින් තොරව අනීතිකව ඉන්දියන් ඔයිල් සමාගම විසින් මේ තෙල් ටැංකි භාවිතා කරමින් නැත්නම් පාලනය කරමින් ඉන්නවා. ඒ වගේම තමයි අපේ රටේ khනිජ තෙල් සංස්ථා පනත ඊටාම බලාත්මකයි. ඒ අනුව ලංකාවට khනිජ තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම, පිරිපහදු කිරීම, වෙළඳාම ඇතුළු මේ සියලු කටයුතු වල අයිතිය තිබෙන්නේ khනිජ තෙල් නීතිගත සංස්ථාවට. khනිජ තෙල් පනත අනුව 2003 අගභාගයේදී එවකට හිටපු බලශක්ති ඇමතිවරයා විසින් ඉදිරිපත් කරලා තියෙනවා මේ ඉන්දියන් ඔයිල් සමාගමට අවුරුදු 20කට ආනයන බලපත්‍රයක් ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක්. ඒ අනුව මේ ඉන්දියන් ඔයිල් සමාගමට 2004 ජනවාරි මාසයේ ඉඳලා අවුරුදු 20ක් ලංකාවට තෙල් ආනයනය කරන්නත්, ගබඩා කරන්නත්, බෙදා හරින්නත් අයිතියක් ලබා දීලා තියෙනවා. එතකොට මේ ආනයන බලපත්‍රය තව වසර දෙකක් යනකොට බල රහිත වෙනවා. ඒක දික් කරේ නැත්නම් එහෙම මේ ඉන්දියන් ඔයිල් සමාගමට ලංකාවට ඔයිල් ගෙන්නන්න බැරි වෙනවා. ගබඩා කරන්න බැරි වෙනවා, බෙදා හරින්න බැරි වෙනවා. එතකොට ඔවුන්ට ගබඩා කිරීමට ලයිසන් එකක් නැත්නම් එහෙම ඔවුන්ට මේ තෙල් ටැංකි පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳව තර්කානුකූල අයිතියක් නැති වෙනවා. ඒතර මෙන්න මේ බලපත්‍රයත් වැදගත් තෙල් ටැංකි සංකීර්ණය තමන් යටතේ තබා ගැනීම සඳහා ඉන්දියන් ඔයිල් සමාගමට. ඒතර ඒ අනුව පැහැදිලි 1987 දී එක්වරක් උත්සාහ කළා 2003 දී බදු කිවිසුමකින් තොරව භාවිතා කරමින් ඉන්න මේ තෙල් ටැංකි සංකීර්ණය අපට මුළුමනින්ම ලබා ගන්නට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් 2017 දී khනිජ තෙල් වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. තවමත් මේ නඩුව විභාග වෙමින් පවතිනවා. ඒ නඩුව යන අතරතුරේදී ඉන්දියන් ඔයිල් සමාගමේ ඉහළම නිලධාරීන් දන්වලා තියෙනවා ඔවුන්ට මේ භූමිය සංවර්ධනය කරන්න බැරිලා තිබෙන්නේ බදු කිවිසුමක් කරහා නීත්‍යානුකූලව මේ තෙල් ටැංකි ටික ඔවුන්ට ලැබී නැති නිසා කියලා. ඒ වගේම අපේ රටේ කලින් හිටපු ආණ්ඩුවල කැබිනට් ඇමතිවරු 2011 දී 2014 දී 2016 දී විටින් විට උත්සාහ කළා තිබෙනවා මේ සමහර ගැටලු निराකරණය කරගන්න. එහෙම තිබියදී තමයි මේ විකුණපු දේවලුත් ගන්නවා කියලා බලයටපත් වෙච්ච මේ ආණ්ඩුවේ උදේ ගම්මන්පිල ඇමතිවරයා විසින් දැන් මේ අමුතු සෙල්ලමක් කරන්න යන්නේ. ඇත්තටම ඔවුන් කියපු හැටියට නම් දැන් කළ යුතුව තිබෙන්නේ ඔවුන්ට අමතර වාසියකුත් ඇවිල්ලා තිබෙනවා තෙල් ආනයන බලපත්‍රය අවුරුදු 20කින් අහෝසි වෙනවා. ඒකට අපිට මේක ගන්න පුළුවන්. ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමට මේ තෙල් ටැංකි සංකීර්ණය භාවිතා කිරීම සඳහා නීත්‍යානුකූල බදු කිවිසුමකුත් නැහැ. ඒක අපේ නීතිපති දෙපාර්තමේන්තුව පිළි අරගෙනත් තියෙනවා. කැබිනට් මණ්ඩලය විටින් විට පිළි අරගෙන තියෙනවා. එහෙම තිබියදී මේ ආණ්ඩුවේ ජනවරමකුත් තිබෙනවා. ඕන්නම් ඒ බදු කිවිසුමකින් තොරව තෙල් ටැංකි පාලනය කරන ඉන්දියානු ඔයිල් සමාගම අයින් කරලා දාලා මේ khනිජ නීතික සංස්ථාවට නැත්නම් මේ රජයට තෙල් ටැංකි 99ම අයිතිය ලබාගෙන මේවා සංවර්ධනය කරන්න. හැබැයි වෙනුවට අද උදේගම් මම පිළ මොකද කරමින් ඉන්නේ? ඔහු විසින් දැන් මේ 2021 දෙසැම්බර් මාසේ 20 වෙනිදා ඔහු යවනවා khනිජ සංස්ථාවේ සභාපතිවරයාට ලියුමක්. ඒකේ සඳහන් වෙන්නේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් සංස්ථාපනය කිරීම. දැන් මේ ඔහු සැරසෙන්නේ මොකටද? මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තියෙන මේ තෙල් ටැංකිත් පදනම් කරගෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියන ආයතනය පිහිටවන්න. ඒතර මේකේ ඇත්තටම ඊටාම විකෘති සහගත ජනතාව සහ රට නොමග යවන වාක්‍යයකින් තමයි ඔහු මේ ලියුම පටන් ගන්න. ඔහු කියනවා ඉන්දියානු ලංකා තෙල් සමාගම යටතේ දැනට පාලනය වන ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය. ඒතර මේ වගන්තිය ඇතුලෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ඇමතිවරයා පිළි අරගෙන තිබෙනවා දැනටත් බදු කිවිසුමකින් තොරව ඉන්දියන් ඔයිල් සමාගම විසින් මේ කරනු ලබන පාලනයේ නීත්‍යානුකූලයි කියලා. මම දැක්ක විටින් විට ඇමතිවරයා කියනවා දැනටමත් මේ තෙල් ටැංකි ටික අයිති ඉන්දියාවට කියලාත් ඔහු වරක කිව්වා.
ඒක ඉන්දියාව රජයත් ප්‍රතික්ෂේප කරා. එහෙම තිබියදී ඇමතිවරයා දිගින් දිගට කියන උත්සාහ කරනවා මේ තෙල් ටැංකි ටික 100% නීත්‍යානුකූලව දැන්ට අයිති ඉන්දියන් ඔයිල් සමාගමට කියලා. ඒක වැරදි. එහෙම ඉන්දියානු ඔයිල් සමාගමට මේ තෙල් ටැංකි ටික අයිති නම් උදේගම් මම්පිලට పూర్වයෙන් හිටපු ඇමතිවරු සුසිල් ප්‍රේමජයන්ත, අනුපිදර්ශන යාපා, චන්දේ වීරක්කොඩි වගේ ඇමතිවරුන්ට මීට වෙනස් ආකාරයේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඕන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරේ මේ තෙල් ටැංකි තෙල් සංස්ථාවේ භාවිතයට ගැනීම සඳහා වෙච්ච සංවර්ධන වැඩපිළිවෙල. එහෙම තිබියදී තමයි ගම්මන්පිල මේ දිගින් දිගටම කියන්නේ සහ ලියන්නේ මේ ටික සියල්ලම ඉන්දියානු ඔයිල් සමාගමට අයිති කියලා. දැන් ඔහු කරන්න හදන්නේ මොකද්ද? ඔහු හදන්න යනවා සමාගමක්. දැන් ඔය කොළොන්නාව සහ මුතුරාජවෙල තියෙන පර්යන්තය ඉස්සලා මේවා පාලනය කරේ තෙල් සංස්ථාව විසින්. ඊට පස්සේදී මේවා මේ CPSTL නමින් වෙන සමාගමක් හැදුවා. ඒ සමාගමේ කොටස් ප්‍රමාණයක් තමයි දැන් තෙල් සංස්ථාවට අයිති වෙලා තිබෙන්නේ. ඒ වගේම දැන් මෙතන හදන්න යනවා සමාගමක්. ඒ සමාගමේ ආරංචි හැටියට කොටස් 49%ක්ම මේ ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දෙන්න. එහෙම ලබා දීලා අර තෙල් ටැංකි 99ම මේ සමාගමේ යටතටපත් කරන්න. එතකොට දැන් බදු කිවිසුමකින් තොරව මේ තෙල් ටැංකි භාවිතා කිරීමට ඉන්දියානු ඔයිල් සමාගමට නොහැකිය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා නඩුවක් විභාග වෙමින් තිබියදී ඒ පිළිබඳව වෘත්තීය සමිතිද මේ රටේ ජනතාවද සියල්ල ඒ තත්ත්වය පෙන්눔 කරමින් තිබියදී අද උද්වේගම් මම්පිලතුළු ආණ්ඩුව කරන්න හදන්නේ අර අනීතිකව තිබෙන තත්ත්වයට නීත්‍යානුකූල තත්ත්වයක් ලබා දෙන්න. තෙල් ටැංකි 99ම gediya පිටින් එකට එකතු කරලා සමාගමකට පවරලා ඒ සමාගම ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දෙන්නට. ඒ නිසා තමයි මේ අද සමහර ප්‍රවෘත්ති වාර්තා කරලා තියෙන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි තවත් වසර 50කට LIOC දෙනවයි කියලා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දෙනවයි කියලා බලශක්ති අමාත්‍ය උදේගම් මම්පිල කියනවයි කියලා කියන්නේ. තවත් වසර 50කට. ඒතර මෙන්න මේ සැරසෙන්නේ මොකටද? මම අර කලින් කිව්වා වගේ මේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් කියන සමාගමක් හදලා ඒ සමාගමන මේ තෙල් ටැංක 99 ඇතුළත් කරලා ඒ සමාගමේ අයිතිය 149කට කොටස් ප්‍රමාණයක් ලබා දෙන්න ඉන්දියානු ඔයිල් සමාගමට. ඉතින් දැන් මේ ආණ්ඩුව අද මේ රට පත් කරමින් තියෙන තැන මෙන්න මෙතන. ඔවුන් රට විකුණන්නේ නැහැ, විකුණපු දේවලුත් ගන්නවා කියලා බලයටපත් වෙලා අවසානයේ අපේ රටේ මේ රට සංවර්ධනය කිරීමට යොදාගත හැකි ජාතික සම්පත් තමයි විකුණමින් ඉන්නේ. මේ ජාතික සම්පත් විකිණීමේ ප්‍රතිඵලය ඇස් පන අපිට බලා ගන්න පුළුවන් තැනක් තමයි කොළඹ වරාය කියලා කියන්නේ. කොළඹ වරායේ අද එන කන්ටේනර් සාමාන්‍ය වාර්ෂිකව අපි කන්ටේනර් හැන්ඩල් කරනවා ලක්ෂ 72ක් පමණ. මේ 150ට ආසන්න ප්‍රමාණයක් අද එන්නේ CICT සමාගමට අයිති දකුණු ජැටියට. එතකොට කොළඹ වරාය ලෝකේ වරාය ශ්‍රේණිගත කිරීම වලින් 23 වෙනි තැන තියෙනවා. ඒ කියන්නේ අපි ලෝකේ අනෙක් රටවලට සාපේක්ෂව අනෙක් වරායන්ට සාපේක්ෂව අපේ කාර්යබහුල වරායක් අපිට තියෙනවා කොළඹ. ඒ නිසායි මේක ශ්‍රේණිගත කිරීම උඩට එන්නේ. හැබැයි ඒන කන්ටේනර් වලින් 50% හැන්ඩල් කරන්නේ අපේ ජැටිය නෙවෙයි. වරාය අධිකාරිය විසින් නෙවෙයි මුදල් ලබා ගන්න. තනිකරම CICT කියන චීන සමාගම විසින් පාලනය කරන දකුණු ජැටිය. එතකොට තව අවුරුදු දෙකක් දෙකමාරක් යනකොට මෙතන හදනවා මීටර 20ක් ගැඹුරු ජැටියක් ඉන්දියාවේ අදානි සමාගම. එතකොට මේ කොළඹ වරායට එන සියලුම නැව් දැන් ලෝකේ තියෙන විශාල නැව් වෙන්නේ ඒ සියලු නැව් යන්නේ මේ ජැටි දෙකට. එතකොට අපිට නිකන් රාජ්‍ය භාගයක් විතරක් ලැබිලා බිම්පංගුවක් විතරක් ලැබෙනවා. නැව් වල බඩු බාන්නේ පටවන්නේ ඒ බෑමෙන් එන ඩොලර් යන්නේ අපේ රටට නෙමෙයි මේ කියන සමාගම් හරයි රටවලට. ඉතින් අද මේ තෙල් ටැංකි සංකීර්ණයටත් කරන්න යන්නේ ඒ ටික. මොකද මේ තෙල් ටැංකි සංකීර්ණය මම කලිනුත් කිව්වා ලෝකයේ අංකයක ස්වභාවික වරායක ළඟ තියෙන්නේ. අපිට මේක සංවර්ධනය කරලා අපේ රට ඩොලර් ගෙනා ගන්න පුළුවන්. වෙන එකක් නෙමෙයි. දැන් මේ කන්ට්‍රල් සංස්ථාවේ නිලධාරීන් සහ සේවකයන් පෙන්වා දෙනවා. අපිට මේ තෙල් ටැංකි භාවිතා කරලා අඩුතරමේ නැගෙනහිර ඌව උතුරු මැද වැනි පළාත් වලට එතෙන් සිට තෙල් ප්‍රවාහනය කරන්න පුළුවන් නම් අඩුතරමේ වසරකට රුපියල් මිලියන 917 අතර ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන් කියලා. ඉතින් අපේ රටේ සාමාන්‍යයෙන් අවුරුද්දකට තෙල් සංස්ථාවට රුපියල් කෝටි 90ක් 100ක් අතර ප්‍රමාණයක් ආරක්ෂා කරගන්න ඉතිරි කරගන්න පුළුවන්කම කියනවා කියන්නේම මේ තෙල් සංස්ථාවේ පාඩුව අපට අඩු කරගන්න පුළුවන්. තෙල් සංස්ථාවේ පාඩුව අඩු කරගෙන ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල උච්චාවචනය වෙනකොට උනත්
ඒ සහන ජනතාවට ලබා දෙන්න පුළුවන්. හැබැයි ඒ තෙල් ටැංකි ටික පාවිච්චි කරලා ඒ ප්‍රවාහන වියදම අඩු කර ගන්නවා වෙනුවට gediya පිටින් මේ තෙල් ටැංකි ටික විකුණන තමයි ආණ්ඩුව කටයුතු කරමින් යන්නේ. එපමණක් නෙමෙයි. අතරම දැන් අපේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ තෙල් ආනයනයේදී අපට මේ ගබඩා පාසුකම් නොමැති වීම නිසා සාමාන්‍යයෙන් ඩීසල් අපිට තියෙන්නේ නැවක් එනකන් දින 19කට විතරයි අපිට ගබඩා කරගන්න පුළුවන්. ඒ වගේම අපිට පෙට්‍රල් 92 සහ 95 ගබඩා කරගන්න පුළුවන් දින 14ක නැත්නම් සති දෙකකට විතරයි. ඒ සති දෙකක් අතරදී නැවක් ආවේ නැත්නම් අපිට පෙට්‍රල් නැති වෙනවා. භූමි තෙල් ගබඩා කරගන්න පුළුවන් දින 10කට විතරයි. සුපර් ඩීසල් ගබඩා කරගන්න පුළුවන් දින 18කට විතරයි. එහෙමනම් අපිට ඇත්තටම විධිමත් ගබඩා සංකීර්ණයක් ඕනේ. දැන් මේ කල්චර් සංස්ථාවේ වෘත්තීය සමිති සහ නිලධාරීන් පෙන්වා දෙන හැටියට අපට මීට අමතරව මේ දින 14 දින 19ට අමතරව මාසෙක තෙල් රක්ෂිතයක් පවත්වාගෙන යන්න ඕන නම් අපිට තෙල් ටැංකි 20ක් ඕන. අපිට මාස දෙකකට අවශ්‍ය කරන තෙල් ගබඩා කරගන්න ඕන නම් තෙල් ටැංකි 53ක් ඕන. තෙල් ටැංකි 86ක් තියෙනවා නම් අපිට පුළුවන් මාස 3කට අදාළ තෙල් ගබඩා කරගෙන තියාගන්න. එහෙම ගබඩා කරගන්න පුළුවන් නම් ඇත්තටම අපේ රටේ ජනතාවට නේද ලෝක වෙළඳ පොලේ මිල අඩු වැඩි වෙන විදිහට මෙහි මිල වැඩි කරන්නේ නෙවෙයි. ඇත්තටම දැන් වෙන්නේ මොකද්ද? එහෙ මිල අඩු වුණත් වැඩි වුණත් අපේ රටේ ජනතාවට මේ මිල වැඩියෙන් තෙල් ගහන්න සිද්ධ වෙලා තියෙනවා. ලෝකෙට මේ ලංකාවට නෙවෙයි මේ කලාපයටම අපිට තෙල් ගබඩා කරගෙන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් මෙතන ගොඩනගන්න ඉතාම හොඳ පහසුකම් තියෙනවා. ගබඩා සංකීර්ණයක් තියෙනවා. ඒ ආසන්නයේ වරායක් තියෙනවා. ඒක භාවිතා කරන්න අවශ්‍ය නම් රජයකට පුළුවන්. හැබැයි ඒ වෙනුවට දැන් කරමින් ඉන්න දේ හරිම පැහැදිලි. දැන් වෙමින් තියෙන්නේ මොකද්ද? මේ තෙල් ටැංකි සංකීර්ණයත් විවිධ නම් කියලා. සමහරට මේකට කියයි නවීකරණය කියයි නේද? නැත්නම් හවුල් ව්‍යාපාර කියයි. ඔවුන් එහෙම තමයි. ඔවුන් විකිණීම හැටියට පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට විවිධ නම් භාවිතා කරලා අවසානයේදී මේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයත් අද විකුණන තැනකට තමයි පත් වෙලා තිබෙන්නේ. ඒ ක්‍රියාවලිය වේගෙන් කරමින් යනවා. එදා මිලින්ද මොරගොඩ ලව්වක් කරගන්න හදපු වැඩේට අද යොදාගෙන තින්නේ උදේ ගම්මන්පිල. එදා රනිල් වික්‍රමසිංහ හරහා කරගන්න උත්සාහ කරපු වැඩේට අද යොදාගෙන තිබෙන්නේ ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂවරු. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත් මේ තෙල් ටැංකි ඔහුට තිබුණ අභිප්‍රායක් තෙල් ටැංකි ටික විකුණන්න. නමුත් ඔහුටවත් ඒක හරියට කරගන්න බැරි වුණා. ඔහු ඒකට MOU අස්සම් කරා. ඔහු ඒකට එකඟතාවයන්ට ගියා. ඔහු ඒකට සාකච්ඡා කරා. ඔහු කැබිනට් තීන්දුව ගත්තා. හැබැයි ඔහුටත් බැරි වුණා ඒ බදු කිවිසුම ගහලා නීත්‍යානුකූල ආකාරයට තෙල් ටැංකි ටික ඉන්දියන් සමාගමට පවරන්න. අද මේ මොකද වෙන්නේ? ඒ එදා රනිල් වික්‍රමසිංහ ලව්වා කරගන්න බැරි වෙච්ච වැඩේ අද යසාගේට ගෝඨාභය මහින්ද රාජපක්ෂවරු බලයේ ඉන්න ගම්මන්පිල කන්තෙල් ඇමති ඉන්න ආණ්ඩුවක් ලව්වා කරගනිමින් ඉන්න බව තමයි පේන්නේ. අපි මේ රටේ ජනතාවට කියනවා මේ දෙගොල්ලම ඇවිල්ලා කරන්නේ මේක තමයි. මේ රටේ ජාතික සම්පත් විකිණීම. ජාතික සම්පත් විකිණීමෙන් තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන තමන්ගේ දේපල ගොඩ ගසා ගැනීම. මේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ රටේ ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුව විශාල වශයෙන් ජනතාව තුළ අප්‍රසාදයටපත් වෙලා ජනතාවගෙන් වේගෙන් ඈත් වෙමින් තියෙන වෙලාවේ ඔවුන් පාර්ලිමේන්තුවේ 3න් 2ක් කැබිනට් මණ්ඩලයේ තමන්ගේ තියෙන බලයත් පාවිච්චි කරලා මේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියට වේගෙන් අවතීර්ණ වෙලා තියෙනවා. තාම වේගෙන් අවතීර්ණ වෙලා තියෙනවා. සමහර ඒවා කරන්නේ කැබිනට් මණ්ඩලයට හොරෙන්. සමහර ඒවා අදාළ විෂය බාර ඇමතුරු දන්නේත් නැහැ. එහෙම තිබියදී අපි රටේ ජනතාවට කියන්නේ මේ විකිණීමේ ක්‍රියාවලිය තේරුම් ගන්න. මේ රට ගොඩනගා ගන්න නම් කවදා හරි අනාගතයේ දවසක මේ රට ගොඩනගන ආණ්ඩුවකට මේ වරාය නෝමනා කරනවා. මේ තෙල් ටැංකි ඌමනා කරනවා. මේ ජාතික සම්පත් ඌමනා කරනවා. මේ වරායට තියෙන ඉඩම් ඌමනා කරනවා. ඒවා බේර ගැනීම අපි කාගෙත් වගකීමක් කරන නිසා මේ වෘත්තීය සමිතිය විසින් තෙල් ටැංකි විකිණීමට එරෙහිව කරන සටනට මේ රටේ සියලු ජනතාව මව්බිමට ආදරය කරන සියලු දේශප්‍රේමී ජනතාව එකවන්න එකතු වෙන්න ඕන. අපි පක්ෂයක් හැටියට අපි සම්පූර්ණ සහායක ලබා දෙනවා මේ විකිණීමේ ක්‍රියාවලිය නතර කරලා මේ ජාතික සම්පත් අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගෙන ඒව සංවර්ධනයට යොදවමු කියන ඉල්ලීමට එකතු වෙන්න කියන එක තමයි මේ වෙලාවේදී මම ජනතාවට මේ මාධ්‍ය හමු හරහා සිදු කරන්නේ. ඉන්දියාවත් එක්ක රණ්ඩු කරලා මේවා බේර ගන්න තියෙන ප්‍රශ්න නෙමෙයි. මේක ප්‍රමාණිකව කරගන්නවා. දැන් මේ වෙනකොට අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා දැන් මේ විශාල ජයග්‍රහණයක් ලබා ගන්න මේක ජනතාව වල පණිවිඩයක් මේ සුරදාරි පණිවිඩයක් මේ දෙල්ලගේ සංඛ්‍යාව ලබාගත් කාරණා ගැන එක. ඔය ඉතින් ඇමතිවරයා දිගටම කියන්න හදන්නේ ඔහු තෙල් ටැංකි ලබා ගත්තා කියලානේ. ලබා ගත්තා නම් නීත්‍යානුකූලව දීලා තියෙන්න බෑ. අපි අහන්නේ උදේගම්මන්පිලගෙන් මේ තෙල් ටැංකි ඉන්දියන් ඔයිල් සමාගමට නීත්‍යානුකූලව පැවරුවේ කුමන අවස්ථාවේද?
එහෙම පැවරුවා නම් ඒකට අදාළ බදු කිවිසුම කෝ? මොකද දැන් කොළඹ වරායේ දකුණු ජැටිය චීනට අවුරුදු 35කට දෙනකොට ඒකට අදාළ කිවිසුමක් තියෙනවා. හම්බන්තොට වරායේ අවුරුදු 99කට චීන සමාගමට දෙනකොට ඒකට අදාළ කිවිසුමක් තියෙනවා. පෝට් සිටි ඉදිකිරීමේ ඒකට අදාළ කරන මේ 50 සහ කිවිසුම් තියෙනවා. අපි අහන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය මේ ටැංකි 99 ඇතුළත් මේ භූමිය සහ ටැංකි සංකීර්ණය ඉන්දියන් ඔයිල් සමාගමට බදු දෙන්නට අදාළ කරන නීති අනුකූල බදු කිවිසුමක් ඕ. අපි දන්න එග්‍රීමන්ට් එකක් තියෙනවා. අපි දන්න MOU එකක් තියෙනවා. හැබැයි MOU වලින් ඔක්කොම කරන්න බෑ. ඒකට අදාළ කරන ඒ කිවිසුමේ සඳහන් ආකාරයට ඉස්සරහට යන්න ඕන. ඒ නිසා මේ ගම්මන්පිල උත්සාහ කරමින් ඉන්නේ ඔහුගේ අවසාන අරමුණ තමයි තෙල් ටැංකි ටික විකිණීම. ඒ විකිණීමට අදාළ පෙර ක්‍රියාමාර්ග සිදු කරන එක. ඉතින් මම ගම්මන්පිලට ඇමතිවරට කියන්න කැමතියි. ඔබ කියනවා නම් තෙල් ටැංකි ටික මෙතුවක් කල් දීලා තිබුණේ කියලා 2011 සුසිල් ප්‍රේමජයන්ත 2014 අනුප්‍රදර්ශන යාපා 2016 චන්දින් විරක්කොඩි කියන ඔබගේ අමාත්‍යාංශයේ භාරව හිටපු පෙර කැබිනට් ඇමතිවරු දාපු කැබිනට් පත්‍රිකා තුන කියවලා බලන්න. එතකොට ඔබට පෙනේවි ඔබට මේ රට මේ තෙල් ටැංකි ටික බේර ගන්න අවංක උමනාවක් තිබෙනවා නම් ඒ කැබිනට් පත්‍රිකා තුන කියුවට පස්සේ ඔබට තේරෙවි මේවා ඇත්තටම අයිති වෙලා තියෙන කාටද කියලා. දැන් ලබාගත් ටැංකි ගැන සාමාන්‍ය ඔබතුමාලා කැමති වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ ඇත්තටම ගත්තොත් ඔය 2003න් පස්සේ ඉන්දියන් ඔයිල් සමාගම සියලු ටැංකි පාලනය කරන්නේ නැහැ. ටැංකි 14යි පාලනය භාවිතා කරන්නේ. තව ටැංකි දෙකක් කුඩා ටැංකි දෙකක් ඕන ඉදි කරලා තියෙනවා. එතන ඔය ඔක්කොම ලෝවර් බෙඩ් එකේ ටැංකි 16ක් තියෙනවා IOC එක විසින් භාවිතා කරනු ලබන. ඉතින් මේක මම කියන්නේ දැන් වෙලා තියෙන මොකක්ද දන්නවද? ඉන්දියන් ඔයිල් කම්පැනි එකේ නැත්නම් LIO ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධානීන්ටත් වඩා උදේගම්මන්පිල ඇමතිවරයා IOC එකේ පැත්ත අරගෙන තියෙනවා. IOC එකත් කියනවා අපිට මේකේ නීත්‍යානුකූල අයිතියක් නැහැ. ඒක නිසා තමයි සංවර්ධනය කරන්න මොකුත් කරන්න බැරි මුදල් යොදවන්න බැරි කියලා. දැන් අපිට පේන්නේ ගම්මන්පිල ඇමතිවරයා එතනිනුත් එහාට ගිහිල්ලා නෑ මේක ඕගොල්ලෝ අරගෙන තියෙන්නේ නේද? ඕගොල්ලන්ට තමයි මේක අයිති කියලා කියන තත්ත්වයක්. ඉතින් අපි කියන්නේ එහෙමනම් ගම්මන්පිල ඇමතිවරයාට ඕක එළිය කී කියන දෙයක් නෑ. අන්න ශ්‍රේෂ්ඨාධික නඩුවක් තියෙනවා මේකේ අයිතිය සම්බන්ධයෙන්. ඔහුට පුළුවන් උසාවියට ගිහිල්ලා කියන්න මේක කාටද අයිති කියලා. හැබැයි මේ වෙලාවට අපේ කන්ට්‍රල් සංස්ථා වෘත්තීය සමිති සේවකයෝ කියයි ඒ නඩු විභාග ඒ නඩුව පැවරීමේදී ගම්මන්පිල ඒ කාලේ ඇසුරේ කොහොමද කියලා. ඔබතුමාගේ බාහිර ප්‍රශ්නයක් අහන්නම් අපනයන සඳහා ගංජා නීතිගත කළ යුතුයි කියලා පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් විදිහට ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුවත් මේකට සහයෝගය දක්වනවා කියලා ආරංචි ඔබතුමාලා කරන අදහස මොකක්ද? එච්චර ඉතුරුලා තියෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව මේ රටේ ඔක්කොම ණය ප්‍රශ්න බේරන්න යන්නේ ගංජා නීතිගත කරලා ගංජා අපනයනය කරලාද? දැන් මේ රට මහා දැවැන්ත ණයකන්ද කිහිර කරලා තියෙනවා. අවුරුද්දක ඩොලර් බිලියන 5ක ණයක් ගෙවන්න තියෙනවා. අවුරුද්දක ආදායම රුපියල් බිලියන 1700 වෙද්දී රුපියල් බිලියන 17000ක ණයක් තියෙනවා. එහෙම තියෙද්දී දැන් මේ ගංජා කොලයක හරි ගංජා කෑල්ලක හරි හිර වෙලා ආණ්ඩුව හදනවා මේ සම්පූර්ණ සාකච්ඡාව ගංජා වලට යට කරන්න. හරිද? ඒක අපි වෙනම සාකච්ඡා කරමු. හැබැයි මේ රට ගොඩනැගීමේදී ඊට වඩා සාකච්ඡා කළ යුතු මාතෘකා ගොඩක් තියෙනවා. ඔය කවුරුත් සාකච්ඡා කරන්නේ නැහැ. ඉන්දියානු සාගරයේ නාවික කේන්ද්‍රයක තිබෙන අපේ රටේ වරායන් පාවිච්චි කළ කොහොමද ඩොලර් ගෙනා ගන්න කියලා. නේද? ඔය ගංජා මුළු රටේම ගංජා වල පිටරට පැටවුවත් ඊට වඩා ආදායමක් ගේන්න පුළුවන් අපේ රටේ වරායන් වලින්. මොකද අපි ඉන්නේ ලෝකේ වැදගත්ම නාවික මාර්ගයක් අසල. එහෙම තියෙනකොට ලෝකේ කිසිම නැවක් අපේ වරායන් පහු කරලා ඉන්දියාවේ වරායන්ට යන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒකෙන් ඩොලරුත් වැඩියෙන් යනවා, කාලයත් වැඩියෙන් යනවා. ඉතින් එහෙනම් අපි කරන්න ඕනකම තියෙන අපේ රටේ වරායන් සංවර්ධනය කරලා, අපේ ජැටි ශක්තිමත් කරලා, අපේ ජැටි ගැඹුරු කරලා, හොඳ ක්‍රේන්ස් ගෙනල්ලා මේන කන්ටේනර් බාලපටවල ආදායම හොයන එක. ඒකෙන් ලොකු ආදායමක් වන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මේ ඇත්තටම ඔය එක മന്ത്രിවරු ලව්වා ආණ්ඩුව හදන්නේ මේ රටේ ජනතාව ඇත්ත ප්‍රශ්නය තේරුම් අරගෙනමින් ඉන්නකොට අන්නේ ප්‍රශ්නය වෙන වෙන පැති වලට යවලා අවධානය යොමු කරන්න මිසක් ඇත්තට මේ හේතුවක් හොයන්නේ නෙමෙයි. ඉතින් ඔය ප්‍රශ්න මම හිතන්නේ සාකච්ඡා කිරීමේ තීරුමක් නැහැ. මොකද ලෝකෙටම අපි හැමතැනම ගංජා වල යවුවත් ගෙනා ගන්න පුළුවන් ආදායමත් අක්සේරු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඉන්දියාවේ රෝගීන් 500ක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නේද? දැන් මේක ක්‍රමවේදයක් තියෙන බොහෝ දෙනෙක් ගන්න
ඔය තියෙන්නේ දැන් මේ රට ගෙනහලා හිර කරලා තියෙන ආර්ථික අර්බුදයක් තියෙනවා. ණය ගෙවා ගන්න බෑ. පොලිය ගෙවා ගන්න බෑ. රාජ්‍ය ආදායම් ප්‍රමාණවත් නැහැ අඩුතරමේ ණය පොලි වාරිකය ගෙවා ගන්නවත්. එතකොට ගත්ත ණයට ණය සහ පොලිය ගෙවන්න යලි යලිත් ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා වැඩි පොලියට. සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය 50%කට ආසන්න ප්‍රමාණයක් අපි අරගෙන තියෙන වාණිජ වෙළඳ පොලේ. එතකොට දැන් මේ ඉන්නේ කලින් ආණ්ඩු නොකරපු අය නෙවෙයිනේ. දැන් මේ ඉන්නෙත් කලින් ආණ්ඩු කරපු අයමයි, ඒ පක්ෂමයි, නම් වෙනස් වුණාට ඒ පුජ්‍යලයෝමයි, ඒ අගමැතිවරු, ඒ ඇමතිවරු. එතකොට උන් මේ රටේ ජනතාවට කියන්න ඕනේ මෙච්චර ණයක් අරගෙන මොනවද කරේ කියලා. සාමාන්‍යයෙන් ගෙදරක ණය ගත්තත්, ව්‍යාපාරේ ණය ගත්තත් ණය එදෙවේ මොකද්ද කියලා උන්ට කියන්න පුළුවන්. හැබැයි රටේ දැන් මෙච්චර ණයක් අරගෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලින් අරගෙන තියෙනවා 6 8 පොලියේ ණය අරගෙන තියෙනවා. ඒ ණය යොදවලා කරේ මොනවද? ඒ ණය වලින් කරපු ව්‍යාපෘති වලින් ආදායම් එන්නේ නැත්තේ ඇයි? සාමාන්‍යයෙන් අර ඒ කියන්නේ එක ව්‍යාපෘති යොදන මුදලට වඩා 7-8 ගුණයක් ණය අරගෙන ඉතුරු ටිකට මොකද කරේ? මේ ප්‍රශ්න ආණ්ඩු උත්තරයක් දෙන්න ඕන. දැන් ඒ වෙලා තියෙන මොකද්ද? කොමිස් වලට මුවා වෙලා කොමිස් වලට තියෙන කෑදරකමට අපිව හිර කරලා තියෙන ණය උගුලක. වැඩි පොලියට ණය අරගෙන තියෙනවා. අනවශ්‍ය ව්‍යාපෘති වලට අපේ ප්‍රමුඛතාවයෙන් ඕන ව්‍යාපෘති වලට ණය හිර කරලා තියෙනවා. මේක තමයි මේ ඇත්ත හේතුව. ඒතකොට ඒගොල්ලන්ගේ කොමිස් තමයි ඔය පැන්ඩෝරා පත්‍රිකා, පැනමා පත්‍රිකා නේද? එයාබස් ගනුදෙනු අරවා මේවෙන් එළිදරව් වෙන්නේ මේ කොමිස් ගහපුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කොමිස් වලට හිලව් වෙන්න නයිති ප්‍රොටෝකෝල් ඇවිල්ලා අපෙන් කියනවා රයිට් අපි තව අතමාරුවක් දෙන්න ඩොලර් මේ 250 400 500ක් දෙන්න අපිට මේව වුණා. අපිට කොළඹ වරාය ජැටිය ඕන. අපිට වරාය ජැටිය ළඟ තව ඉඩමක් ඕන. අපිට ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි ටික ඕන. අපිට හම්බන්තොට වරාය ඕන. වරාය ළඟ ඉඩම් ඕන. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ පවුල් කීපයක් කොමිස් ගහලා පෝසත් වෙද්දී මේ රට ගොඩනගා ගන්න තියෙන ජාතික සම්පත් තමයි අනුතරයට ලක් වෙලා තියෙන්නේ. මේ ඔය ණයට හිලව් වෙන්න නැත්තම් යලි යලි ණය ලබා ගන්න මේ කරන මේ ජාතික අපරාධේ වහාම නවත්තන්න ඕන. මෙතනින් එහාට ගිහලා මේ රට මොකද කරන්නේ? ඔබ දන්නවා ලෝකේ සමහර රටවල තියෙනවා ණය ගෙවා ගන්න බැරුව සමහර මේ වරායන් අරවා මේවා එකපාරට සීස් වෙනවා නේද? ඒ ඔක්කොම අර සීසර්ලා ගන්නවා වගේ අරගෙන යනවා. අපේ රටට වෙමින් යන්නේ මේක. ඒ වුණා මේ රටේ පවතින තත්ත්වයට එක්ක ජනතාවගේ දැන් වෙන මතයක් ඉදිරියම ජනතාවගේ උත්තරුනේ කියන අවධානයක් යොමුලා තියෙනවා. දැන් මේ දුර ජනතාවට තුරුනේ සැලොන් දොරක් ඇරලා තියෙනවා කියලා කතාවක් මතුවලා තියෙනවා. මේ හිටපු බුදුමලා පක්ෂයේ දැන් වර්තමානයේ අමාත්‍යවරයෙක් වෙනවා ලියන සමාජය. මේක සත්‍යතාවයක් තියෙනවා. මේ රට මේ තත්වයට පත් කරන්න කලින් ආණ්ඩු සියල්ල වගේ කියන්න ඕන. ආණ්ඩු කියන්නේ කවුද? ආණ්ඩු කියන්නේ විශේෂයෙන්ම ඒ ආණ්ඩුවල තීන්දුව ගත්ත කැබිනට් මණ්ඩලය. ජනාධිපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. නැත්තම් මේ ආණ්ඩු කියලා කියන්නේ නිකන් සංකල්පයක් නෙවෙයිනේ. ආණ්ඩු කිව්වට පස්සේ ඒවෙන් තීන්දුව ගත්ත පුද්ගලයෝ ඉන්නවා. ඒ තීන්දුව ක්‍රියාත්මක කර පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ අයත් එක්ක මේ රට ගොඩ ගැනීමක් ගැන හිතන්න ජාතික ජනබලවේගය නැත්තම් ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් සූදානම් නැහැ. මොකද ඔවුන් තමයි මේවා කොටස්කාරයෝ. එක්කෝ ඔවුන් ඍජුව මේ දූෂණයට හවුල්, එහෙම නැත්තම් දූෂණයක් සිදුවෙන බව දැන කැබිනට් මණ්ඩලය ඇතුළේදී කරබාගෙන ඉඳලා තියෙනවා. තමන්ගේ ෆයිල් ටිකක් යට යවා ගන්න, තමන්ගේ දූෂිත ගනුදෙනු යට යවා ගන්න වගේ කරුණු වලට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් එක්කෝ දූෂණ ඉස්සරහා නිහඬව ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් ඇත්තටම නිහඬව සිටීමටත් වඩා බොහෝ වෙලාවට ඔවුන් දූෂණයේ කොටස්කාරයෝ බවට පත් වෙලා තියෙනවා. එහෙම අයත් එක්ක දේශපාලන ගමනක් යන්න අපි කල්පනා කරන්නේ නැහැ. මොකද එහෙම අයත් එක්ක රට ගොඩනගා ගන්න පුළුවන් නම් ඔය පහුගිය කාලේ ඒ જાති ආණ්ඩු කොච්චර තිබුණාද නේද? ශ්‍රී ලංකා UNP ආණ්ඩු තිබුණා. ඊට පස්සේ ඒක සන්ධාන ආණ්ඩු තිබුණා. ඒ පක්ෂෙන් අරගෙන මේ පැත්තට අරගෙන තිබුණා. ඉතින් ඔක්කොම හවුල් වෙලා රට ගහලා තියෙන තැන මෙතනනේ. කිසිසේත්ම අපි එවැනි ආකාරයේ දූෂිතයන්ට අපේ පක්ෂයේ හෝ අපි නියෝජනය කරන ජාතික ජනබලවේගයේ දොරටු විවෘත කරන්න අපි සූදානම් නැහැ. දැන් අපිට ඊපෙරේද අපිට කියනවා දකින්නවා සමගි ජනබලවේගයේ ඉන්න මන්ත්‍රීතුමා කණ්ඩායම මේ ලබන අවුරුද්දේ මැදවලිනකොට අපි ආණ්ඩුව පෙරලනවා. ඒ භූමිකාවට සපෝට් එකක් දෙන්න ඔබතුමාලා සූදානම් නැත්නම් එහෙම කරන්න පුළුවන්. ඔවැනි ආකාරයේ ඔලු ගෙඩි මාරු වලින් කරන ආණ්ඩු පෙරලි මේ රටේ කරලා තියෙනවනේ. ඔබට මතක නම් ඔය 2018 දින 52 ආණ්ඩුව කියලා කියන්නේත් එහෙම ඔලු ගෙඩි මාරුවකින් පෙරලපු එකක්. එතකොට මොකද වෙන්නේ? ඉන්න අගමැති වෙනකොට වෙන අගමැති කෙනෙක් පත් කරන්න පුළුවන්.
ඉන්න ඇමති වෙනුවට වෙන කෙනෙක් ඇමතිකමට පත් කරන්න පුළුවන්. ඒතකොට ඒ ඇමති නතර කරපු තැන ඉඳන් අනිත් කෙනාට දූෂණය නිරත වෙන්න පුළුවන් වරප්‍රසාද ටික භාවිතා කරන්න පුළුවන්. ඔවැනි ආකාරයේ ඔලුගෙඩි මාරු වලින් කරන ආණ්ඩු පෙරලි වලින් රටට සුගතියක් වෙලා නැහැ. ඒක සුගතියක් වෙන්න පුළුවන් ඒ අයට නේද? අගමැතිකම නැතුව විපක්ෂී ඉන්න කෙනාට අගමැතිකමක් ලැබෙනවා. ඇමතිකමක් නැතුව විපක්ෂී ඉන්න කෙනාට ඇමතිකමක් ලැබෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ අර නතර කරපු තැන සිට කලින් කරපු කෙනා නතර කරපු තැන ඉඳන් ඉස්සරහට අරගෙන යාවි. නමුත් දැන් රටට ඕන එවැනි ආකාරයේ ඔලුගෙඩි මාරුවක් නෙමෙයි. එවැනි ආකාරයේ අගමැති හෝ ඇමති මාරුවක් නෙමෙයි. දැන් ඕනකම තියෙනවා රට ගොඩනගන වැඩපිළිවෙලක් බලයට පත් කරගන්න. ප්‍රතිපත්ති මාරුවක් ඕන. වැඩපිළිවෙලේ වෙනසක් ඕන. එහෙම නැත්නම් දැන් රට ඉල්ලා හිටින වෙනස අපිට ලබා දෙන්න බෑ. ඒකයි මම කලිනුත් කියන්නේ මේ දූෂිතයන් එක්ක එකතු වෙලා හරි ඔලුගෙඩි මාරුවකින් හරි මේ ආණ්ඩු විපක්ෂයට යවලා මේ විපක්ෂින කණ්ඩායම බලයට ගෙනල්ලා හරි රට ගොඩනගන්න බෑ. දැන් අපිට තිබෙන අභියෝගය තමයි රට ගොඩනැගීම නැත්නම් අපි ආණ්ඩුවක් හදා ගන්න ඕන රට ගොඩනගන්න මිසක් ඇමතිවරකම් නැති අයට ඇමතිකම් දෙන්න නෙමෙයි. දැන් මේ මොහොත වෙනකොට මේ මොහොත වෙන විට වැරදිලා ඔබතුමාලට මේ මොහොතේ ඔබතුමාලට බලය ලැබුණොත් මේ මොහොතේ ඒකට සම්බන්ධව ඔබතුමාලා ගන්න ශනික තීරණය අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් දැන් මම කිව්වා මේකේ නීති අනුකූල තත්ත්වය මොකද්ද කියලා. මේ තිබෙන නීති විරෝධී ගිවිසුම් අහෝසි කරලා මේක අපි රජයට ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ වයේදී ඉන්දියාව සහ චීනය විශේෂයෙන් ගත්තොත් මේ ඉන්දියානු සාගරයේ ආර්ථික ආධිපත්‍ය උසුලන මේ රටවල් ඇයි අපේ රට මැදිහත් වෙන්නේ කියන එක හොයලා බලන්න ඕන. ඔවුන් මැදිහත් වෙන ඇත්ත අරමුණ මොකක්ද සහ ඔවුන් මේ මැදිහත් වීම සඳහා යොදා ගන්නා මාර්ගයන් මොනවද? ඒතර මේ රටවලට තියෙනවා ඉන්දියානු සාගරයේ තමන්ගේ රටේ ජාතික ආරක්ෂා සම්බන්ධ ප්‍රශ්නයක්. අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න ඕන. ඉන්දියාවට එරෙහිව මේ භූමිය වෙන රටක් විසින් පාවිච්චි කරනවා නම් ඉන්දියාවයකට පූර්ව උපක්‍රම අනුගමනය කරනවා. චීනයට එරෙහිව අපේ භූමිය මුහුද ගුවන වෙන රටක් පාවිච්චි කරනවා නම් චීනය ඒකට එරෙහිව පූර්ව උපක්‍රම අනුගමනය කරනවා. ඉතින් අපි මෙතනට වැටෙන්නේ නැතුව අපි ඉන්දියානු සාගරයේ වැදගත් කේන්ද්‍රයක තියෙන රටක් හැටියට අනිවාර්ය වශයෙන්ම අපේ ප්‍රතිපත්තිය පෙන්වන්න කරන්න ඕනේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. වෙන මොකුත් නෙවෙයි අපි කියන්නේ අපි නොබැඳි විදේශ ප්‍රතිපත්තියකට යා යුතුයි. එහෙම නැත්නම් අපි වගේ ඉන්දියානු සාගරයේ වැදගත් තැනක දූපත් රාජ්‍යයකට එක පැත්තකින් ණයක් දෙනකොට මේ පැත්තට හැරෙන්නයි අනිත් පැත්තෙන් ණයක් දෙනකොට මේ පැත්තට හැරෙන්නයි ඔහොම සෙල්ලම් කර ඉන්න බෑ. අපි අපේ ඍජු විදේශ ප්‍රතිපත්තිය කියන්නේ ඕන ලෝකෙට. කියන විතරක් නෙවෙයි ඒ විදේශ ප්‍රතිපත්තිය මත ඉඳලා කටයුතු කරන්න ඕන. අපි ඉන්දියාවට චීනට සහතිකයක් දෙන්න ඕන. අපේ භූමිය, අපේ ගුවන්, අපේ ජලය, අපේ වරාය අපි කිසිසේත්ම ඔවුන්ගේ සතුරාට ඔවුන්ට එරෙහිව පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ සහතිකය දෙනවා නම් එහෙම මේ රටේ බොහෝ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔබ ඇහුවා අපි බලේ හිටියානම්. අපි බලේ හිටියානම් මේ දූෂිත ගණු දෙකක්වත් වෙන්නේත් නැහැ. සහ මේ දූෂිතයන්ට අපි ඉඩ දෙන්නෙත් නැහැ. මොකද මේ රටේ දූෂණය නතර කිරීම කියලා කියන්නේ එකක් මේ ජනතාව පෝලිං වල ඉන්න එක වගේම මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්නත් හේතුවක් වෙනවා. නෑ ඒ සමග ඔබතුමාලා වැඩ පිළිවෙල මොකක්ද? මේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අපි අපේ පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවා. එක මේ රටේ සැලසුම් සහගත ආර්ථිකයට ගමන් කළ යුතුයි. ඒ ආර්ථික ක්‍රමවේදී ඇතුළේ අපට ගොඩනගන්න පුළුවන් ශේෂ්ත්‍ර මොනවද? කෘෂි කර්මාන්තය, සුළු අපනයන භෝග ඇතුළු වැවිලි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, දීවර කර්මාන්තය, තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය සහ කර්මාන්ත, ඒ වගේම නාවික ශේෂ්ත්‍රය. මේ ආදී අපට ඉතිහාසිකුත් තියෙන දැනුත් අපි යම්කිසි ප්‍රමාණයකට අත තියලා නමුත් සාර්ථක කරගෙන නැති, සම්පූර්ණ කරගෙන නැති ආර්ථික ක්‍රමවේදයන්ට ගමන් කරන්න ඕන සැලසුම් සහගතව. මොකද රජයේ සැලසුම හදලා තමයි පුද්ගලික අංශ ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර ආයෝජන අනිත් පැත්තෙන් ජනතාව කැඳවාගත යුතු වන්නේ. ඊළඟට ඒ ආර්ථික හැදීමේදී සැලකුතු කොටසක් තමයි දේශපාලන ශාස්ත්‍රය කර වෙනස්කම. දේශපාලනය වෙනස් කරන්නේ නැතුව ආර්ථිකයේ මොන සැලසුම් හදුවත් වැඩක් නැහැ. අපි කරන දේ තමයි ඔන්න දේශපාලන ශාස්ත්‍රය වෙනස් කරනවා. ඒ වෙනස්කම් අතරේදී මම ඔබට කරුණු තුනක් විතරක් කියන්නම්. අපි ප්‍රධාන වශයෙන් මෙන්න මේ ටික කරනවා. එක දේශපාලන ශාස්ත්‍රයේ උඩතලයේ තියෙන හොරකම නැත්තම් වංචාව දූෂණය නැති කරනවා. වංචනිකයන් දඬුවම් කරන්න ඕන. වංචාවෙන් අත්පත් කරගත්ත දේවල් රජයේ පවර ගන්න ඕන. වංචාව නැති කරන යාන්ත්‍රය සකස් කරන්න ඕන. දෙක දේශපාලන ඉහළ තලයේ කරන නාස්තිය අවම කරනවා. තුන අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. මේ දේශපාලන වෙනස අපි කරලා පෙන්නනකොට මතක තියාගන්න අද වැහිලා තියෙන ඩොලර් දොරටු ප්‍රමාණයක් විවෘත වෙනවා. නිකමට හිතන්න මෙච්චර හොඳ තැනක තියෙන අපි, ලෝකයේ ප්‍රධාන නැව් මාර්ග ළඟ තියෙන අපි, ලෝකයේ ගුවන් කේන්ද්‍රයක ඉන්න අපි,
දක්ෂ මානව සම්පතක් ඉන්න අපි පැය 24 විදුලිය ලබා දෙන්න පුළුවන් අපි අපේ රටට ඍජු විදේශ ආයෝජන එන්නේ නැහනේ. ඩොලර් මිලියන 1000ක් අවුරුද්දට ගෙනා ගන්න බෑ ඔය මොන නේද මොන සැලසුම් ඉදිරිපත් කර මොන වැඩ පිළිවෙලක ආණ්ඩු හිටියත් මොන තරම් ලෝකේ ව්‍යාපාරික ගණතුන තියනවා කිව්වත් ඩොලර් බිලියන එකක් නැත්තම් මිලියන 1000ක ආයෝජන ගෙනා ගන්න බෑ අවුරුද්දකට. නමුත් අර තියෙන වියට්නාමයට ඩොලර් මිලියන 16500 17000ක් ආයෝජන යනවා. ඔන්නෝක හේතුව හොයලා බැලුවා නම් මේ රට ගොඩ ගන්න තියෙන මාර්ගය හොයා ගන්න පුළුවන්. අද වෙන විට රට විශාල ණයබරක තියෙනවා. ඒ වගේම දැනුවත් කිරීමක් තියෙනවා මේ ණය මේ සල්ලි වලින් වැඩි හරියක් දේශපාලකයන්ගේ සාක්කු වලට ගියා කියනවා. ඔබතුමාලාගේ සුදු වැඩපිළිවෙලක් තියෙනවා මේවා අය කරගැනීමේ ක්‍රම සම්බන්ධව. අනිවාර්යෙන්. ඔය කරගන්න බැරි නෑ. ඕවා ගොඩක් ඈත තැන්වල හංගලා නෑ. මෑතම වෙච්ච يعني ගොඩක් අපි ඔය 2012 15 පස්සේ කතා කරමුකෝ. මෑත වෙච්ච එකක් කීපයක් තියෙන්නේ. මොනවද? චීන පෝර නැවේ ප්‍රශ්නය. දැන් මේ චීන පෝර නැවේ වෙච්ච සිදුවීම් දිහා බලනකොට කාටත් තේරෙනවා මේක පිටිපස්සේ හොරා කෑමක් සිද්ධ වෙලා තියෙනවා. චීන සමාගම මෙච්චර මේ ඍජුව තමන්ගේ මතය වෙනුවෙන් පෙනී දින්නේ සල්ලි දෙනකන් යන්නේ නැහැ කියලා කියන්නේ මේක ඇතුළේ ඩීල් එක සිද්ධ වුණා. මේකද අපි කියන්න ඕනේ නැහනේ. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අන්තිම රාජ්‍ය ලේකම්වරයා කියනවානේ මේක මේ පිටිපස්සේ සැකකටු ගණතුනක් තිබ්බා කියලා. හරිද? එතකොට මේ මුදල් ගිහිල්ලා තියෙන කොහටද? හොයන එක එච්චර අමාරු නෑ. හරිද? ඒ කියන්නේ මේ ගනුදෙනු ආරම්භයේ සිටම ඒවට අදාළ කරන පුද්ගලයන් දිහා බැලුවට පස්සේ පේනවා ඕන් මේකට මැදිහත් වෙලා තියෙන්නෙම ඒ වංචනික ගනුදෙනු උදෙසා කියලා. චීන නැව පරක් වෙනකොට පොර ටික බා ගන්න ඉන්දියාවෙන් ගෙනාව නැනෝ යූරියා. නැනෝ යූරියා ගනුදෙනු කොහොමද? ඒත් ඒ වගේ. කියන්නේ ඉන්දියාවේ ඩොලර් 3.22කට දෙන්න පුළුවන් බෝතලයක් මෙහෙ ඩොලර් 12.45ට දෙන්න කැබිනට් පත්‍රිකා දානකොටම තේරෙන්න ඕන මේක පිටිපස්සේ දැවැන්ත වංචාවක් තියෙනවායි කියලා. ඉතින් මේ ගනුදෙනු දෙකේ විතරක් මේවට සම්බන්ධ පුද්ගලයෝ දිහා බැලුවට පස්සේ ඕන් මේ දුර ඈත ඉන්න අය නෙමෙයි, තාම ළඟ කවයක් ඇතුළේ ඉන්න අය. හරි විදියට පරීක්ෂණ කරොත් එහෙම මේ හොයාගන්න පුළුවන්. බැරි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය අපේ පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගේ මේකට අදාළ කරන තා විශේෂ සහාය ලබා දුන්නොත් එහෙම මේව හොයන්න පුළුවන්. ඒකට දේශපාලන තීන්දුවක් ගන්න ඕන. දේශපාලඥයන් විසින් තමන්ගේ කඳවුරේ හෝ අනිත් කඳවුරේ ඉන්න හොරා කාපු අය ආරක්ෂා නොකරන තීන්දුවක් ගත්තොත් මේ රටේ බොහෝ දේවල් කරන්න පුළුවන්. නිසා මේ සමහරු කියන්න හදනවනේ මේ කොවිඩ් තමයි ප්‍රශ්නේ කියලා. කොවිඩ්ම නෙමෙයි ප්‍රශ්නේ. අපේ ආර්ථික දේහයට වැළඳිලා තියෙන රෝගේ නිකන් කොවිඩ් කියලා කියන්නේ සම්ප්‍රතේශාවක් නම් මේ ආර්ථික දේහය වෙලාගෙන තියෙන දූෂණය සහ නාස්තිය කියලා කියන්නේ ඔඩු දුවපු පිළිකාවක්.